හරි මම අරක වෙලාවේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්ත අරක ආයි ලියන්න වෙන නිසා ටක් ගාලා. හරි. දැන් පුතේ මම මෙතන ඇතුළත් වීමේ අංක ලියන මේක ශේෂ්ත්‍රයක් අරන් ආවිල තව ශේෂ්ත්‍රයකට දානවා. මම ඇතුළත් වීමේ අංක කීපයක් ලියන්නම්. ඇතුළත් වීමේ අංක කීපයක් ලියනවා. මෙතන ඇඩ්මිෂන් නම්බර්. දැන් මෙයා ටිකක් ලොකුවට ලියවෙන ඉස්සෙල්ලට වඩා. මම ඇඩ්මිෂන් නම්බර් කියලා ලියුවා. ඊට පස්සේ අර නමම හරියටම ලියන්න ඕනේ. ඇඩ්මිෂන් නම්බර් එතන තියෙන විදිහට මෙතන ලියන්න ඕන පුතේ. ඇඩ්මිෂන් නම්බර්. ඔන්න මම අංක ලියනවා 86 37 ඔය වගේ 86 45 එහෙම. අපි තුමා 86 37 ලිව්වා කියලා. 86 37 ඔය විදිහට ලියනවා මම 85 45 පස්සේ ලියනවා 84 53 ඔය විදිහට. දැන් පුතේ ඔහම ලිව්වම මෙන්න මෙතන යටම තියෙන රෙකෝඩ් එක දැන් උවමනායිද? චමින්දු බත් දෙකම ආයිම තියෙන එක උවමනායිද? නෑ. දැන් ඒක උවමනා නෑ. මොකද එකම නම දැන් ආයි ලියන්න ඕනේ නෑ. දැන් කවුරු හරි ක්‍රීඩාවන් දෙක තුනක් කරනව නම් මොකක් විතරද ලියන්න ඕනේ? එයාගේ ඇතුළත් වීමේ අංකය ලිව්වා. කවුරු හරි ක්‍රීඩාවන් දෙක තුනක් කරනව නම් එයාගේ ඇතුළත් වීමේ අංකය ලිව්වා 86 37 කියලා. ඔන්න එයා කරන ක්‍රීඩාව ලිව්වා. ඔය විදියට එකම ළමයා පුතේ ක්‍රීඩාවන් 5ක් විතර කරොත් එකම ළමයා ක්‍රීඩාවන් 5ක් විතර කරොත් දැන් අපිට යාගේ නම ලිපිනය ෆෝන් නම්බර්ස් එයා ඉන්න පන්තිය නැවත නැවත ලියන්න ඕනද? එහෙම ඕනේ නැහැ. එකම ළමයා ක්‍රීඩාවන් 5ක් 10ක් කරත් අපිට යාගේ නම උපන්දිනය ලිපිනයව නැවත නැවත ලියන්න උවමනාවක් නැහැ. අපි අදාළ ඇතුළත් වීමේ අංකය ලිව්වා. අන්න එයාගේ ක්‍රීඩාව ලිව්වා. හරි. දැන් පුතේ ඔය දෙවෙනි වගුවේදී පළවෙනි වගුවේ නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රාථමික අතුර තමයි ඇතුළත් වීමේ අංකය. ඒක හරිනේ. දෙවෙනි වගුවේදී ප්‍රාථමික අතුරක් තියෙනවද? දෙවෙනි වගුවට ප්‍රාථමික අතුරක් තියෙනවද? හරි පුතේ. දෙවෙනි වගුවට පුතේ ප්‍රාථමික අතුරක් නැහැ. මොකද අපි ප්‍රාථමික අතුර කියලා කියන්නේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න තියෙන ශේෂ්ත්‍රයනේ. ප්‍රාථමික අතුර කවදාවත් අනුපිටපත් වෙන්න බෑ. දැන් දෙවෙනි වගුවේ එකම අංකය දෙපාරක් තියෙනවා. 86 37 දෙපාරක් තියෙනවා. ඒ කියන්නේ යා ප්‍රාථමික අතුර වෙන්න බෑ. උතර දෙවෙනි වගුවේදී පුතේ එහෙම ප්‍රාථමික අතුරක් නැත්නම් අන්න අපිට කියන්න පුළුවන් යතුරක් අපි දන්නවා. මොකද්ද? සංයුක්ත ප්‍රාථමික අතුරක් තියෙනවා. අපිට 86 37 කොම අනන්‍ය නැහැ. ඇයි? එකම අංකේ දෙපාරක් තියෙන නිසා. හැබැයි අපිට පුළුවන් ක්‍රිකට් සෙල්ලම් කරන 86 37 අන්න අනන්‍යයි. ක්‍රිකට් සෙල්ලම් කරන 86 37 ගොම එක්කෙනා ඉන්නේ. මොකද අනිත් 86 37 කවුද? ඒ ෆුට්බෝල් සෙල්ලම් කරන්නේ. එකම ළමයා ගැන තමයි මේ කියන්නේ. හැබැයි ක්‍රිකට් සෙල්ලම් කරන 86 37 ගොම අනන්‍යයි දැන්. එයා විතරයි. ෆුට්බෝල් සෙල්ලම් කරන 86 37 ගොම අනන්‍යයි. උතර එයා විතරයි. ඒ විදියට. එතකොට පුතේ එතන ප්‍රාථමික අතුරක් නැති වුණාට සංයුක්ත ප්‍රාථමික අතුරක් තියෙනවා. සංයුක්ත ප්‍රාථමික අතුරක් තියෙනවා. මතක තියාගන්න ඕනේ. මොකද සංයුක්ත ප්‍රාථමික අතුර කියලා කිව්වේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න තනි ශේෂ්ත්‍රයකින් බැරි නම්. මම අර කිව්වේ ඔයාලගේ පන්තියේ ඉන්නවා පසින්දු කියලා ළමෙක්. පසින්දුලා දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. ඒතර පසින්දුලා අනන්‍යව හඳුනා ගන්න බෑ. ඒතර ඔයා කියනවා හික් අඩුවේ ඉඳන් එන පසින්දු. පසින්දුට තව දෙයක් දානවා. නේ අන්වර්ථ නාමයක් දැම්මත් හරිනේ. වෙන මේ පසින්දු කියලා. හරි. ඒතර පසින්දු අනන්‍යව හඳුනා ගන්න වෙන උස පසින්දු නේ. නම් අපිට ලොකු පසින්දු සහ පොඩි පසින්දු කියලා දෙන්නෙක් නම් කරගෙන ඉන්නවා. ඒ වගේ. ඒතර පසින්දු කියන එකෙන් අනන්‍ය නෑ. තව ශේෂ්ත්‍රයක් භාවිතා කරනවා. අනෙක් ශේෂ්ත්‍රයකින් අනන්‍යව හඳුනා ගන්න බැරි නම් තවත් ශේෂ්ත්‍රයක් හෝ කිහිපයක් භාවිතා කරනවා නම් එයාට අපි කිව්ව නම මොකක්ද? සංයුක්ත ප්‍රාථමික අතුර. සංයුක්ත අතුර කියලා කියනවා. සංයුක්ත ප්‍රාථමික අතුර කියලා. මතක තියාගන්න ඕනේ. දැන් පුතේ අපි මේ කරේ වගු දෙකක් නිර්මාණය කරානේ. ඒතර වගු දෙකක් නිර්මාණය කරාම එක වගුවක ශේෂ්ත්‍රයක්
තවත් වගුවකට අරන් ගිහලා දැම්මා. ඇයි එහෙම දැම්මේ? එක වගුවක ශේෂ්ත්‍රයක් තවත් වගුවකට අරන් ගිහලා දැම්මා. ඇයි එහෙම දැම්මේ? වගුව අතර මොකක් කරන්නද? වගුව අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. වගුව අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. දැන් හරියට මෙහෙම හිතන්නකෝ. ඔන්න මම ඔයාලගේ ගෙදර ගාවින් යනකොට මම දකිනවා ඔයා පාර අයින ඉන්නවා. හරි. මම ඔයා පාර අයින ඉන්නවා. දැන් දැක්කම හැංගෙන්න එපා. හොඳේ? ඔන්න දැක්ක පාර අයින මම ඇවිල්ලා නැවතලා කතා කරනවා. කතා කර කර ඉන්නකොට ඔයා කියනවා සර් තේ එකක් බීලා යමු කියලා. හරි. හරියට මම කියනවා හරි තේ එකක් බීලා යමු කියලා මාත් යනවා ගෙදරට. දැන් හැංගෙන්න එපා තේ එකක් දෙන්න වෙනවා කියලා. හරි. එතකොට තේ එකක් බොන්න ආවට පස්සේ මම ඔයාලා ගෙදර ආතේ කතා කර කර ඉන්නකොට ඔයාලගේ නෑදෑ වෙන කවුරු හරි ගෙදරට එනවා. හරි. නෑදෑ වෙන කවුරු හරි ගෙදරට එනවා. එතකොට ආවි මේ කවුද කියලා ඕන. නේ? එතකොට මම ඔයාලගේ ගෙදරට ඒ අවස්ථාවේ කවුද? ආගන්තුකෙක්. ආගන්තුකයෙක්කෝ. මම ඔයාලා ගෙදර ඉන්න ඕන සමාජිකයෙක්ද? එහෙම නැහැ. නේ? මම ඔයාලා ගෙදරට අමුත්තෙක් එහෙම නැත්නම් ආගන්තුකයෙක්. එතකොට පුතේ ක්‍රීඩා විස්තර වගුවට ඇඩ්මිෂන් නම්බර් කියන කෙනා ඉන්න ඕන කෙනෙක්ද ඇත්තටම? ක්‍රීඩා විස්තර වගුවට අපිට ඕන නම් ක්‍රීඩාවේ නම ඊට පස්සේ එයාගේ ඒජ් ලෙවල් එක එහෙම දාන්න පුළුවන්. ඒතර මේ ඇඩ්මිෂන් නම්බර් කියන කෙනා ඉන්න ඕන කෙනෙක්ද? දැන් මම ඔයාලා ගෙදරට ආවේ ඇයි? ඒකක් බොන්න හිතාගෙන නෙවෙයි හොඳ. මම ඔයාලා ගෙදරට ආවේ අපි අතර මොනවා හරි සම්බන්ධතාවයක් තියෙන නිසානේ. නේ අපි දැන් දන්න අඳුරන්නේ නැති අය පාරේ යද්දී අඬ ගාලා එන්න තේ එකක් බිල යන්න කියනවද? එහෙම කියන්නේ නැහනේ. නේ? අඳුරන කෙනෙක් එහෙම ආවොත් ඒ කියන්නේ සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් ආවොත් ඕනනම් තේ එකක් දීලා යවන්න පුළුවන්. ඒතර මේ වගුවේ එක පළවෙනි වගුවේ තියෙන ඇඩ්මිෂන් නම්බර් එක දෙවෙනි වගුවට භාවිතා කරාම මේ වගු දෙක අතර මොකක්ද ඇති වෙන්නේ? සම්බන්ධතාවයක්. ඒතරද පළවෙනි වගුවේ ඉන්න ඕන කෙනෙක් දෙවෙනි වගුවට අපි භාවිතා කරනවා. හැබැයි යා දෙවෙනි වගුවේ ඉන්න ඕන නැහැ. අපි ගෙනල්ලා දානවා අර සම්බන්ධතාවය ගොඩනගන්න. ක්‍රීඩා විස්තර වගුවේ ඇඩ්මිෂන් නම්බර් කියන කෙනා ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. එයා පෞද්ගලික විස්තර වගුවේ ඉන්න ඕන කෙනෙක්. හැබැයි අපි ගෙනල්ලා දැම්මා සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඒතර සම්බන්ධතාවයක් ගොඩනගන්න අර ඇඩ්මිෂන් නම්බර් ගෙනල්ලා දැම්මම ඇඩ්මිෂන් නම්බර් කියන කෙනා ක්‍රීඩා විස්තර වගුවට කවුද? අර මම ඔයාලා ගෙදරට කවුද? අමුත්තෙක්. එහෙම නැත්නම් ආගන්තුකෙක් කියලා ඉස්සලා පුතෙක් කිව්වෝ. එහෙනම් ඇඩ්මිෂන් නම්බර් කියන කෙනා ක්‍රීඩා විස්තර වගුවට කවුද? ආගන්තුකයෙක්. ආගන්තුකයෙක් යා. ඒ නිසා පුතේ එක වගුවක ශේත්‍රයක් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට තවත් වගුවකට භාවිතා කරාට පස්සේ අපි අන්නේ ආ දෙවෙනි වගුවේදී කියනවා කවුරු කියලාද? ආගන්තුක යතුර කියලා. එක වගුවක ශේත්‍රයක් සම්බන්ධ මම අපේ ගෙදරට ආගන්තුකයෙක් නෙවෙයිනේ. ඔන්න මම අපේ ගෙදර නිකන් ප්‍රාථමික යතුර වගේ. ඔන්න ඉන්නවා. හරි. මම ඔයාලා ගෙදරට ගෙනිහිල්ලා දැම්මම ඔයාලා ගෙදරට කවුද? ඔයාලා ගෙදරට ආගන්තුක යතුර. ආගන්තුකයෙක්. ඒ වගේ තමයි. ක්‍රීඩා පෞද්ගලික විස්තර වගුවේ ඇඩ්මිෂන් නම්බර් කියන කෙනා ඉන්න ඕනේ. එයා ප්‍රාථමික යතුර අනන්‍යව හඳුනා ගන්න ඉන්න කෙනා. එයා වරන් ඇවිල්ලා දානවා ක්‍රීඩා විස්තර වගුවට. ඒතර ක්‍රීඩා විස්තර වගුවේදී අපි යාට කියනවා කවුද? ආගන්තුක යතුර කියලා. ක්‍රීඩා විස්තර වගුවේදී අපි යාට කියනවා ආගන්තුක යතුර. මොකද පුතේ දැන් ආගන්තුක යතුර බලන්න ක්‍රිකට් සෙල්ලම් කරන්නේ 86යි 37. අපි පළවෙනි වගුවට ගිහලා බලනවා. දැන් ඉස්කෝලේදී මම කියනවා ඩේටාබේස් එකක් මම හැදුවා කියලා. මේ ප්‍රින්සිපල් ඇවිල්ලා බලනවා. එවිල බලලා අහනවා කවුද ක්‍රිකට් සෙල්ලම් කරන්නේ කියලා. දැන් මම කියනවා සර් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ 86යි 37. ඒතර මගෙන් හරි කවුද 86යි 37 කියන්නේ කියලා. නේ? ඒතර මම ගිහිල්ලා කියනවා මේ වගුවට 86යි 37 කියන්නේ චමිඳු. එයා ඉන්නේ බද්දේගම. මෙන්න එයාගේ ෆෝන් නම්බර් එක මේක. එයා ඉන්නේ 10 වසර කියලා. විස්තර ගොඩක් කියන්න පුළුවන්. දැන් වගු දෙක අතර අපිට පැහැදිලිව පේනවා සම්බන්ධතාවයක් ගොඩ නැගිලා තියෙනවා. ඒතර අපි එක වගුවක කවුද පුතේ අනෙක් වගුවට අරන් යන්නේ? එක වගුවක කවුද අනෙක් වගුවට අරන් යන්නේ? ප්‍රාථමික යතුර. ප්‍රාථමික යතුර.
එක වගුවක ප්‍රාථමික අතුර විතරයි පුතේ අනෙක් වගුවට අරන් යන්න පුළුවන් අපිට. මොකද එයාගෙන් විතරයි අනන්‍යව අඳුන ගන්න පුළුවන්. එතස එක වගුවක ප්‍රාථමික අතුර තවත් වගුවකට ගෙනිහිල්ලා දානවා. මොකටද ගෙනිහින් දාන්නේ? වගුව අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඔව්. අර දැන් ගෙනිහිල්ලා දැම්මම අර දෙවෙනි වගුවේදී අපි ආව හඳුන්වන්නේ කවුරු කියලාද? ආගන්තුක අතුර කියලා. මම ඔයාලා ගෙදරට ආවට පස්සේ ඔයාලා ගෙදරට මම ආගන්තුකයෙක්නේ. අන්න ඒ වගේ. එක වගුවක ප්‍රාථමික අතුර තවත් වගුවකට ගෙනිහිල්ලා දානවා. වගුව අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. අන්න දෙවෙනි වගුවේදී අපි එයාට කියනව නමක් ආගන්තුක අතුර කියලා. ආගන්තුක අතුර කියලා. එතකොට දැන් ප්‍රාථමික අතුර ආගන්තුක අතුර ගැන පේපර් එකේ ගොඩක් වෙලාවට අහනවා. හරි ප්‍රාථමික අතුර ආගන්තුක අතුර ගැන පේපර් එකේ ගොඩක් වෙලාවට අහනවා. ඒක මතක තියාගෙන ඉන්න ඕනි. ප්‍රාථමික අතුර කියන්නේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්ෂේත්‍රය. රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන ක්ෂේත්‍රයට අපි කියනවා ප්‍රාථමික අතුර. ප්‍රාථමික අතුර නැවත නැවත ලියවෙන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ ක්‍රීඩා විස්තර වගුවේ ඇඩ්මිෂන් නම්බර් කියන්නේ ප්‍රාථමික අතුරද? නෑ. ඇයි එහෙම නොවෙන්නේ? අණු පිටපත් වෙලා. අණු පිටපත් වෙලා අන්න හරි. අණු පිටපත් වෙච්ච නිසා එහෙම වෙන්නේ නැත්තේ ඔකම. හරි. අණු පිටපත් වෙලා. ඒ වගේම දැන් අණු පිටපත් නොවුනත් ඔතනදී අපි ගන්නෙ නෑ. මොකද අපි දන්නවා පෞද්ගලික විස්තර වගුවේ තමයි ඇඩ්මිෂන් නම්බර් එක ප්‍රාථමික අතුර වෙන්න ඕනේ කියලා. හොඳයි. ඒක තේරුම් ගන්න ඕන. පස්සේ තේරුම් ගන්න බලන්න ප්‍රශ්න දෙකකට තුනකට උත්තර ලියද්දී. ඒ වගේම ප්‍රාථමික අතුර හිස් වෙන්න පුළුවන්ද කවදාවත්? හිස් අගයක් බෑ. එහෙම වෙන්න බෑ. මොකද හැමෝවම අනන්‍යව අඳුන ගන්න මොනවා හරි දෙයක් ඕනේ. ඒතර ෆාරිස්ට ප්‍රාථමික අතුරක් නැහැ කියන්නේ ෆාරිස්ව පාසලේදී අනන්‍යව හඳුන ගන්න බෑ කියන එක. ඒ නිසා ප්‍රාථමික අතුර කවදාවත් හිස් විය නොහැකි. මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මම කිව්වා සංයුක්ත ප්‍රාථමික අතුර කියලා එකක්. සංයුක්ත ප්‍රාථමික අතුර. ඒ කියන්නේ සංයුක්ත ප්‍රාථමික අතුර. ශේෂ්ත්‍ර දෙකකින් අඳුර ගන්න. අන්න හරි. රෙකෝඩයක් අනන්‍යව හඳුන ගන්න ක්ෂේත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරන්න වෙනව නම් අන්න එතකොට අපි කියනවා එයාට සංයුක්ත ප්‍රාථමික අතුර කියලා. දැන් ඔයාලා ඉස්කෝලේ විවිධ ඉස්කෝලවල ළමයි හඳුනනවනේ. නේ? ඒතර අනෙක් ඉස්කෝලවල ළමයි ගැන කතා කරද්දී ඔයාට කියන්න පුළුවන්. අපි හිතමු ඔන්න චමිඳු. නෝ චමිඳු මොකද ඉස්කෝලේ? චමිඳු කියලා ළමයෙක් මෙතන ඉන්නවනේ. චමිඳු දිල්ලාර මොකද ඉස්කෝලේ? කවුරු හරි කියන්නේ? සිරිදම්. සිරිදම් වෙන. අපි කියනවා දිල්ලාර ගැන කියනවා. අපි කියනවා දිල්ලාර ගැන විස්තර. ඔයා දන්නවා දිල්ලාර තමයි මේ අර ක්‍රිකට් සෙල්ලම් කරන්නේ කියලා. හරි. අපර දිල්ලාර තමයි අර ක්‍රිකට් සෙල්ලම් කරන්නේ කියලා කියනවා. උතර කියනවා දිල්ලාර කියන්නේ කවුද කියලා අපිට ප්‍රශ්නයක් නේ සමහරට. අපි නාර සිරිදම් ඉන්නේ දිල්ලාර. එහෙම කියනවනේ. උතර දිල්ලාරේ කොහම අනන්‍ය නෑ. නමක් නිකන් කියන්න පුළුවන්. උතර යාව අනන්‍යව හඳුනා ගන්න නම් අපි වෙන තවත් ශේත්‍රයක් භාවිතා කරනවා. සිරිදම්මෙත් දිල්ලාරලා ගොඩක් ඇති. හරිද? අපි කියනවා සිරිදම්මෙන දිල්ලාර. සම්පූර්ණයෙන් මෙතන අනන්‍ය නෑ. හැබැයි අපි සාමාන්‍ය ජීවිතේ එහෙම කියන ඕන තරම්. කවුරු හරි ළමයෙක් ගැන කියද්දී අපි කියන මෙන්න මේ පාසලේ ඉන්න ළමයා. නේ? එහෙම කියනවා. අපි අශේන් කියලා කියනවා අශේන්. අර කුලරත්න ඉන්න අශේල. අම්බලමට කුලරත්න විද්‍යාලය අශේන්. එහෙම කියනවා. එතකොට එයා අනන්‍යයි. හරි? ඒ වගේ අපි මෙතනදී කියනවා ඕන්නම් කවුද? පසිඳු. පසිඳු කියලා කියනවා අර 11 A1 පසිඳු. දැන් 10 A1 පසිඳු. ඒ වගේ. රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න ක්ෂේත්‍ර දෙකක් හෝ කිහිපයක් පාවිච්චි කරනවා. ඔයාලා ඕන තරම් ඔහොම කියනවා. එයාට තියෙන වෙන නම් දාලා එහෙම කියයි. මෙන්න මෙයා මේ කියන්නේ කියලා. හරි? එතන මතක තියාගන්න ඕන පුතේ. අන්නෙම ක්ෂේත්‍ර දෙකක් හෝ කිහිපයකින් රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්නව නම් එයාට අපි කියනවා සංයුක්ත ප්‍රාථමික අතුර කියලා. එහෙනම් මොකද්ද පුතේ ආගන්තුක අතුර කියන්නේ? ආගන්තුක අතුර. ආගන්තුක අතුර. මොකටද ආගන්තුක අතුර භාවිතා කරන්නේ? ආගන්තුක අතුර ඇයි අපි භාවිතා කරන්නේ?
ඇයි මම අර පාරේ යද්දී ඔයාලා ගෙදරට ආවේ? අපි දෙගොල්ලෝ අතරේ සම්බන්ධතාවය. මොනවා හරි සම්බන්ධතාවයක් තියෙන නිසා. එහෙමනේ ආවේ. ඒතර ඇයි අපි එක වගුවක ප්‍රාථමික අතුර තවත් වගුවකට දාන්නේ? වගුව අතර සම්බන්ධතාවයක් ඇති කරගන්න. සම්බන්ධතාවයක්. කියන්නේ ආගන්තුක අතුර පාවිච්චි කරන්නේ පුතේ වගුව අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. වගුව අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඒතර එක වගුවක ප්‍රාථමික අතුර ගන්න අපි ප්‍රාථමික අතුර තවත් වගුවකට ගෙනහිල්ලා දානවා. අනේ දෙවෙනි වගුවේදී අපි යාට කියනවා කවුරු කියලාද? ආගන්තුක. ආගන්තුක අතුර කියලා. ෆොරේන් කී ආගන්තුක අතුර කියලා. එතන මේ තවත් නිර්වචනයක් තියෙනවා පුතේ ආගන්තුක අතුර ගැන. මම ඒක කියන්නම් දැන්. ඔය මම කිව්ව ටික කිව්වත් හරි විභාගෙට. ඔක ලේසි. එයාගෙන ආගන්තුක අතුර කියලා කියන්නේ එක වගුවක ශේත්‍රයක් මගින් අපි මෙන්න මේ ක්‍රීඩා විස්තර වගුවේ ඇඩ්මිෂන් නම්බර් කියන ශේත්‍රය මගින් තවත් වගුවක රෙකෝඩ් ඒ කියන්නේ මේ පෞද්ගලික විස්තර වගුව දැගෙන දැන් කියන්නේ එක වගුවක ශේත්‍රයක් මගින් තවත් වගුවක රෙකෝඩ් අනන්‍යව හඳුනා ගැනීමට ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගුවේ පුතේ මෙන්න මේ ශේත්‍රය මගින් ඇඩ්මිෂන් නම්බර් කියන එක මගින් තවත් වගුවක රෙකෝඩ් මෙන්න මේ වගුවේ මෙන්න මේ රෙකෝඩ් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන ශේත්‍රයට අපි කියනවා ආගන්තුක යතුර කියලා. එක වගුවක ශේත්‍රයක් මගින් කියන්නේ මේ ක්‍රීඩා විස්තර වගුවේ ඇඩ්මිෂන් නම්බර් එක මගින් තවත් වගුවක රෙකෝඩ් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් නම් අන්න එයාට අපි කියනවා ආගන්තුක යතුර කියලා. හරි ක්‍රීඩා විස්තර වගුවේ ඇඩ්මිෂන් නම්බර් එකෙන් තව වගුවක රෙකෝඩ් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් නම් එයාට අපි කියනවා ආගන්තුක යතුර කියලා. ක්‍රීඩා විස්තර වගුවේදී පෞද්ගලික විස්තර වගුවේදී යා ප්‍රාථමික යතුර. මේ තව විදියකට කියන්නේ පුතේ එක වගුවක ප්‍රාථමික යතුර තමයි තවත් වගුවකට ආගන්තුක යතුර වෙන්නේ කියලා. ඒකනේ මේ කියන්නේ එක වගුවක ශේත්‍රයක් මගින් අනෙක් වගුවේ රෙකෝඩ් අනන්‍යව හඳුනා ගන්න නම් භාවිතා කරන්නේ නේ. එන අනෙක් වගුවේ එයා පුතේ ප්‍රාථමික යතුර වෙන්න ඕනනේ. අනන්‍යව හඳුනා ගන්න නම් අර කියන්නේ ප්‍රාථමික යතුර තමයි මේ තව වගුවකට ගෙනිහිල්ලා දාන්නේ ආගන්තුක යතුර වෙන්න කියලා. තව විදියකට කියන්නේ ඕක. එක වගුවක ශේත්‍රයක් මගින් තවත් වගුවක රෙකෝඩ් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන ශේත්‍රයට අපි කියනවා ආගන්තුක යතුර කියලා. ඒක විභාගයේදී ඉරිගාන පේපර් එක ආවොත් එම ඒක මතක තියාගත්තම ඇති. නැත්නම් ඔයා මතක තියාගන්න ආගන්තුක යතුර භාවිතා කරන්නේ වගුව අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඒතර එක වගුවක පුතේ කවුද අනෙක් වගුවට අරන් යන්නේ? එක වගුවක ප්‍රාථමික යතුර. එක වගුවක ප්‍රාථමික යතුර අපි ගෙනහිලා තවත් වගුවකට දැම්මම අන වගුව අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා. අර දැන් ගෙනහිලා දැම්මම එතනදී අපි ඒ වගුවේදී යාට කියනවා ආගන්තුක යතුර කියලා. ආගන්තුක යතුර කියලා. ඕනනම් මතකද මම දැන් අපේ ගෙදරට ප්‍රාථමික යතුර නම් මම ඔයාලා ගෙදරට ආවට පස්සේ ඔයාලා ගෙදරදී ආගන්තුක යතුර අන්නේ වගේ. හරි එක වගුවක ප්‍රාථමික යතුර තවත් වගුවකට ගෙනහිලා දැම්මම දෙවෙනි වගුවේදී අපි යාට කියනවා ආගන්තුක යතුර කියලා. හරි. මම වගුවක් පෙන්වන්නම්. ඔයාලා මට කියන්න ඒක ප්‍රාථමික යතුරද ආගන්තුක යතුරද කියලා. ඉතින් ඔක හොඳට මතක තියෙන්න ඕන දෙයක්. විභාගෙදී ලේසියෙන් අපිට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න කීපයක් එනවා. නිසා හොඳට මතක තියාගෙන ඉන්න. මම ගිය සතියේ පෙන්නපු ප්‍රශ්නම තමයි පෙන්වන්නේ. ඒතර මොකද ඒකේ අවන් ගිය සතියේ ආගන්තුක යතුර ගැන අහුවේ නැහැ. ප්‍රශ්න හොයාගන්න ඕනේ. හරි. මෙන්න මෙහෙම වගුවක් තියෙනවා පුතේ. අපි දැන් මේ පළවෙනි වගුවේ
මාක්ස් කියන වගුවේ ප්‍රාථමික අතුර මොකක්ද? නැත්නම් නැහැ කියන තියෙනවා නම් තියෙනවා කියන්න. මොකක්ද? මාක්ස් වගුවේ Admission ප්‍රාථමික number. අතුර? නෑ. නෑ. ඔව්. මාක්ස් කියන වගුවට ප්‍රාථමික අතුරක් නැහැ. දැන් ඔයා බැලුව බැලමට සමහරට විභාගෙදී එකපාරට ලියන්න පුළුවන් ඇඩ්මිෂන් නම්බර් කියලා. ඇයි ඇඩ්මිෂන් නම්බර් ප්‍රාථමික අතුරක් නොවෙන්නේ? අනුපිටපත් වෙලා. අන්න හරි. බොහොම දැන් අනුපිටපත් වෙලා තියෙනවා. උතර මාක්ස් වගුවට සංයුක්ත ප්‍රාථමික අතුරක් නැද්ද? බලන්න. අපිට ශේෂ්ත්‍ර දෙකක් ගන්න බැරිද ප්‍රාථමික අතුර විදියට? මොකක්ද ගන්න පුළුවන් ශේෂ්ත්‍ර දෙක එහෙනම්? subject code. ඇඩ්මිෂන් නම්බර් එකයි සබ්ජෙක්ට් කෝඩ් එක. අන්න හරි. උතර මාක්ස් වගුවට පුතේ අපි සංයුක්ත ප්‍රාථමික අතුරක් හොයනව නම් අපි යාගෙන යන ඇඩ්මිෂන් නම්බර් එකයි සබ්ජෙක්ට් කෝඩ් එකයි. සංයුක්ත ප්‍රාථමික අතුර. මාක්ස් කියන එක ගන්නෙ නෑ හොඳයි. ඒක එක එක ළමයින්ට ඒක අපි වෙනස් වෙන එකක් නේ හැමතිස්සෙම. හැබැයි ඇඩ්මිෂන් නම්බර් එක සබ්ජෙක්ට් කෝඩ් එක ගන්න පුළුවන්. ඒතර මෙයා අහන්නෙත් ඒකමයි. ඊට මාක්ස් හා සබ්ජෙක්ට් වගුව සම්බන්ධයෙන් දී ඇති වගන්ති අසත්‍ය වගන්ති අහනවා. ඔන්න මුලින්ම කියනවා මාක්ස් වගුවේ පවතින ඇඩ්මිෂන් නම්බර් සහ සබ්ජෙක්ට් කෝඩ් යනු සංයුක්ත අතුරකි. හරිද? හරි. හරි. ඔව්. මාක්ස් වගුවේ තියෙන ඇඩ්මිෂන් නම්බර් එක සබ්ජෙක්ට් කෝඩ් එක සංයුක්ත අතුරක් විදිහට ගන්න පුළුවන්. ඒතර අපි පුතේ සංයුක්ත අතුර ලියන්න කියලා આવොතින් එහෙම ඇවිල්ලා නැහැ තවම. සංයුක්ත අතුර ලියන්න කියලා O level papers වල. සංයුක්ත අතුර ලියන්න આવොත් දැන් මේ වගේ අහලා තියෙනවා හොඳයි. ලියන්න આવොත් අපි සාමාන්‍යයෙන් ලියන්නේ පුතේ ඇඩ්මිෂන් නම්බර් මේ වචන ලියද්දී ඒ විදිහටම ලියන්න ඕන පේපර් එකේ. ඇඩ්මිෂන් දැන් මේ අන්ඩර්ස්කෝර් යටින් ඉරක් දාලා තියෙන එහෙම ලියනවා නම්බර්. ඒ විදිහටම ඕන. ප්ලස් මොකද ඒක සංයුක්ත අතුරක්නේ. අපිට මෙහෙම තමයි ලියන්නේ අපි. සබ්ජෙක්ට් කෝඩ් කියලා. සබ්ජෙක්ට් ඒත් අන්ඩර්ස්කෝර් එකක් තියෙන මේ යටින් ඉරක් කෝඩ්. ඔන්න ඔහම ලියන්න ඕනේ පුතේ. විභාගයේදී આવුද සංයුක්ත අතුර ලියා දක්වන්නේ සංයුක්ත ප්‍රාථමික අතුර ලියන්න කියලා. ඒතර අපි ලියන්න ඕනේ admission number plus subject code. එහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් කාට හරි ඕන නම් පුළුවන් මෙහෙමත් ලියන්න admission number colon අර colon එක subject code කියලා. ඔහොම ලිව්වත් කමන්නේ. අපි සාමාන්‍ය වැඩිපුර ලියන්නේ මෙහෙම. admission number එකයි subject code එකයි තමයි සංයුක්ත අතුර වෙන්නේ. හරි. ඊළඟ මට කියන්න subject කියන වගුවට ප්‍රාථමික අතුරක් තියෙනවද? subject කියන වගුවට ප්‍රාථමික අතුරක් තියෙනවද? කවුරුහරි උත්තරයක් ඕනි? subject කියන වගුවට පුතේ ප්‍රාථමික අතුරක් තියෙනවද? ඔව්. මොකද්ද ප්‍රාථමික අතුර? subject code එක. ඔව්. subject වගුවේ පුතේ ප්‍රාථමික අතුර subject code එක. ඔය subject code එක. නිපුණුත් උත්තරයක් දීලා තියෙනවා. subject code මතක තියාගන්න ඕනේ ඒක. සාමාන්‍යයෙන් පුතේ අපි නම් වගේම ප්‍රාථමික අතුර විදිහට ගන්නෙ නැහැ. දැන් ඔයාලට ICT history science කිව්වමත් එකම தත්ත්වය ලියවෙලා නැහැ එහෙම කියලා. හැබැයි අපි සාමාන්‍යයෙන් ප්‍රාථමික අතුර විදිහට ගන්න code එකක් අංකයක් එහෙම දෙයක්. ගොඩක් වෙලාවට. එතකොට subject code වගුවේ ප්‍රාථමික අතුර subject code එක. ඒක හරි. subject වගුවේ. එතකොට marks වගුවේ subject code කියන්නේ කවුද? එහෙනම් marks වගුවේ subject code කියන්නේ කවුද? ප්‍රාථමික අතුර. නෑ subject වගුවේ subject code කියන්නේ ප්‍රාථමික අතුර. ඒක හරි. එයා marks වගුවට රංගිලා දාලා තියෙනවා. කවුද marks වගුවේදී? ආගන්තුක අතුර. ආගන්තුක අතුර. මොකද ප්‍රාථමික අතුර නම් පුතේ අනුපිටපත් වෙන්න බෑනේ. දැන් subject code එක නැවත නැවතත් තියෙනවා. 33 33 කියන එක ආයෙ තියෙනවා. ඒතර subject වගුවේ subject code කියන්නේ ප්‍රාථමික අතුර. එයා වරන් ගිහලා දාලා තියෙනවා marks කියන වගුවට. ඒතර marks වගුවේදී අපි යාට කියනවා කවුද? foreign key ආගන්තුක අතුර කියලා. මතක තියාගන්න ඕනේ. හරි. දැන් මේක කියලා තියෙන්නේ මයි. marks වගුවේ පවතින admission number ප්‍රාථමික අතුරකි. හරිද? වැරදි. වැරදි. යන්නේ ක්‍රම අසත්‍ය ප්‍රකාශය. marks වගුවේ subject code යනු ආගන්තුක අතුරකි.
මාක්ස් වගුවේ සබ්ජෙක්ට් කෝඩ් යනු ආගන්තුක අතුරකි. හරිද? වැරදි. මාක්ස් වගුවේ සබ්ජෙක්ට් කෝඩ් යනු ආගන්තුක අතුරකි. හරි. සබ්ජෙක්ට් වගුවේ සබ්ජෙක්ට් කෝඩ් කියන්නේ ප්‍රාථමික අතුර. ඒක හරිනේ. එයාව අරන් ඇවිල්ලා දානවා මාක්ස් වගුවට. අපි කිව්වා එක වගුවක ප්‍රාථමික අතුර තවත් වගුවකට ගෙනල්ලා දැම්මම අපි අනේ දෙවෙනි වගුවේදී එයාව හඳුන්වනවා කවුරු කියලාද? ආගන්තුක අතුර කියලා. හරි ආගන්තුක අතුර කියලා. එතකොට ඇයි ආගන්තුක අතුරක් භාවිතා කරන්නේ? වගු අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. එනේ ලකුණු 89ක් අරන් තියෙන්නේ මොන විෂයටද? ICT වලට. දැන් සම්බන්ධතාවය පේනවනේ. මෙතනින් බැලුවා 80 කියන්නේ සබ්ජෙක්ට් කෝඩ් එක. නේ 80 කියන්නේ ගිහලා බැලුවා 80 කියන්නේ මොන විෂයද? දැන් වගු අතර සම්බන්ධතාවයක් තියෙනවා. ලකුණු 78ක් අරන් තියෙන්නේ මොන විෂයටද? 78ක් history වලට. ඔව් සබ්ජෙක්ට් කෝඩ් එක බැලුවා. ආයනවා සබ්ජෙක්ට් වගුවට. එතනට ගිහලා අඳුර ගන්නවා සබ්ජෙක්ට් කෝඩ් එකෙන් කවුද මේ කියලා. ඒතර වගු අතර පුතේ සම්බන්ධයක් ගොඩනගන්න තමයි එක වගුවක ප්‍රාථමික අතුර තවත් වගුවකට ගෙනල්ලා දාන්නේ. එක වගුවක ප්‍රාථමික අතුර තවත් වගුවකට ගෙනල්ලා දාන්නේ. මේක අපහැදිලි නම් පුතේ මගෙන් ප්‍රශ්නයක් එහෙම අහන්න ඕනි. මොකද අනිවාර්යෙන් විභාගෙදී ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ප්‍රාථමික අතුරු දෙකක් වගුවල නම සමග කියන්න මට. මැසේජ් කරත් කමන්නේ. ප්‍රාථමික අතුරු දෙකක් වගුවල නම සමග. නමත් ඕන අනිවාර්යෙන්. හොඳ විභාගෙදී නම නැත්නම් ලකුණු නෑ. වගුවේ නමත් එක්ක ප්‍රාථමික අතුරු දෙකක් කියන්න. කාණ්ඩ වගුවේ කැටගරි. ඔව්. කාණ්ඩ වගුවේ කැටගරි කියන්නේ ප්‍රාථමික අතුරක්. ඒක හරි. කාණ්ඩ වගුවේ කැටගරි. ඒක හරි. තව ප්‍රාථමික අතුරක්. විභාගෙන කාණ්ඩ වගුව කියලා ලිව්වා කැටගරි කියලා ලිව්වා එතන ඉස්සරහින්. තව ප්‍රාථමික අතුරක් බලන්න. වගුවේ නම වගුවේ shop ID. අන්න හරි. ශාඛා වගුවේ නම් පුතේ shop ID වගේ නේ වගුවේ විස්තරත් බලන්න ඕනි. ශාඛා වගේ බ්‍රාන්ච් තියෙන්නේ. බ්‍රාන්ච් එකේ ID එක ඔය කියන්නේ shop ID කියලා. ඒත් ශාඛා වගුවේ shop ID ප්‍රාථමික අතුරු. හරි ඒක එහෙම උත්තර කියන්න පුළුවන් වෙන්න ඕනි. ඔය සේල් ටේබල් එකේ shop ID වෙන්න බෑ පුතේ. විකුණුම් වගුවේ shop ID බලන්න පුතේ එකම අංකේ ආයි යෙදිලා. ශාඛා වගුවේ shop ID තමයි හරි. වගුවේ නමත් බලන්න. එතකොට තේරුම් ගන්න පුළුවන්. ශාඛා වගුවේ shop ID. විකුණුම් වගුවේ shop ID එක ප්‍රාථමික අතුර වෙන්න බෑ. මොකද ඒක එකම දත්තය නැවත නැවත පිටපත් වෙලා තියෙනවා. පැහැදිලිව ඒක පේනවා. ඔව් විකුණුම් අනු පිටපත් වෙලා. හරි. ඊට පස්සේ ඊන ආගන්තුක අතුරු දෙකක් ඒවාට අදාළ වගු සමග ලියා දක්වන්න. ආගන්තුක අතුරු දෙකක්. මට කියන ආගන්තුක අතුරු. ප්‍රාථමික අතුරු දන්නව නම් දැන් ආගන්තුක අතුරු කියන්න පුළුවන්. shop ID. මොනම වගුවේ නම නැත්නම් වැරදි උත්තරේ. shop ID එකේ වගුවල හා විකුණුම් වගුවේ shop ID. අන්න හරි. විකුණුම් වගුවේ shop ID කියන්නේ ආගන්තුක අතුරක්. ඇයි පුතේ? ශාඛා වගුවේ ශාඛා වගුවේ shop ID කියන්නේ ප්‍රාථමික අතුර. ඒක විකුණුම් වගුවට දැම්මට පස්සේ විකුණුම් වගුවේදී අපි කියනවා යාට ආගන්තුක අතුර කියලා. තව එකක් ශාඛා වගුවේ කැටගරි. ශාඛා වගුවේ කැටගරි. වගුවේ කැටගරි. ඔව්. දැන් පුතේ කාණ්ඩ වගුවේ කැටගරි තමයි ප්‍රාථමික අතුර. ඒක හොඳට තේරුම් ගන්න ඕනි. මොකද ශාඛා වගුවේ කැටගරි එකත් අනුපිටපත් වෙලා නැහැ. අන්න එහෙම වුණාට අපි තේරුම් ගන්න ඕන මොකක්ද මේකේ ප්‍රාථමික අතුර කියලා. ඒතර කාණ්ඩ වගුවේ කැටගරි කියන්නේ ප්‍රාථමික අතුර. එයා අරන් ඇවිල්ලා ශාඛා වගුවට දැම්මම ශාඛා වගුවේදී කැටගරි කියන්නේ ආගන්තුක අතුරක්. ශාඛා වගුවේ කැටගරි. හරි. ලියන්න පුළුවන් උත්තර ඔය වගේ. දැන් මේ 2018 O level paper එක ඔය ප්‍රශ්න දෙකට ලකුණු 4ක් එනවා. ඊපස්සේ ඊළඟ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. හරි නිකම්ම.
හරි. අපි පුතේ මාතෘකාවක් ලියලා ඇති ගිය සතියේ ප්‍රාථමික අතුර කියලා. ඒක යටතේ ලියලා ඇති ප්‍රාථමික අතුර කියන්නේ මොකක්ද කියලා. එතන යටින් උදාහරණ දෙකකුත් ලියලා ඇති. එහෙමනේ අන්තිමට නවත්තලා ඇත්තේ. නේ පුතේ? ඔව් සර්. ඔව් සර්. එතන යටින් ලියන්න පොඩි අනුමාතෘකාවක් ප්‍රාථමික යතුරේ සුවිශේෂීතා. ප්‍රාථමික යතුරේ සුවිශේෂීතා. ප්‍රාථමික යතුරේ සුවිශේෂීතා. ප්‍රාථමික යතුරේ සුවිශේෂීතා. ඒ විශේෂ ලක්ෂණ ටිකක් මම මේ කියන්නේ ප්‍රාථමික යතුරේ. තරු ලකුණු දෙකක් දාලා ලියා ගමු. එක යටතේ ප්‍රාථමික යතුරේ සුවිශේෂීතා කියලා. ලියමු. ප්‍රාථමික යතුර හිස් නොවිය යුතුය. හිස් ඒ කියන්නේ හැමෝටම ප්‍රාථමික යතුරක් ඕන කියන එක මේ කියන්නේ. ප්‍රාථමික යතුර හිස් නොවිය යුතුය. හිස් අගයක් වෙන්න බෑ. මොකුත් නැතුව තියෙන්න බෑ. ප්‍රාථමික යතුර හිස් නොවිය යුතුය. ඊළඟ තරු ලකුණ අනුපිටපත් නොවිය යුතුය. ඒ ප්‍රාථමික යතුර අනුපිටපත් වෙන්න බෑ. අනුපිටපත් නොවිය යුතුය. අනුපිටපත් වෙන්නත් බෑ. අනුපිටපත් නොවිය යුතුය. අනුපිටපත් නොවිය යුතුය. හරි. ඔය ප්‍රාථමික යතුර ගැන ලියුවා. ඊට පස්සේ ලියමු පුතේ අනුමාතෘකාවක් සංයුක්ත ප්‍රාථමික යතුර. අනුමාතෘකාවක් සංයුක්ත ප්‍රාථමික යතුර. සංයුක්ත ප්‍රාථමික යතුර. සංයුක්ත ප්‍රාථමික යතුර. එතන යටින් ලියමු. එනේ කොම්පොසයිට් ප්‍රයිමරි කී කියලා අපි යාට කියන්නේ සංයුක්ත ප්‍රාථමික යතුර. කොම්පොසයිට් ප්‍රයිමරි කී පේපර් එකේ පුතේ සංයුක්ත යතුර කියලා තිබුණොත් ඒත් මෙයාම තමයි. හරි. කොම්පොසයිට් කොම්පොසයිට් ප්‍රයිමරි කී. කොම්පොසයිට් ප්‍රයිමරි කී. ලියමු එතනින්. වගුවක රෙකෝඩර් අනන්‍යව හඳුනා ගැනීමට වගුවක රෙකෝඩර් අනන්‍යව හඳුනා ගැනීමට වගුවක රෙකෝඩර් අනන්‍යව හඳුනා ගැනීමට ක්ෂේත්‍ර දෙකක් හෝ කිහිපයක් අනන්‍යව හඳුනා ගැනීමට ක්ෂේත්‍ර දෙකක් හෝ කිහිපයක් ක්ෂේත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරයි නම් ක්ෂේත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරයි නම් එය සංයුක්ත ප්‍රාථමික යතුර වේ. ක්ෂේත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරයි නම් එය සංයුක්ත ප්‍රාථමික යතුර වේ. සංයුක්ත ප්‍රාථමික යතුර වේ. හරි. උදාහරණ කියලා ලියමු. උදාහරණ මෙහෙම ලියන වර්ෂය අර ක්‍රීඩා නායකයා ගැන එහෙම කිව්වොත් අපිට වර්ෂයත් එක්ක ක්‍රීඩාව කියනවා. ලියමු වර්ෂය ප්ලස් මාක් එකක් දාලා ලියමු ක්‍රීඩාව.
වර්ෂය ප්ලස් ක්‍රීඩාව. ඔය වගේ. එහෙනම් ඉස්සෙල් එකේ තිබුණ තව එකක් සංයුක්ත යතුරක් අපිට මෙහෙම තව එකකුත් ලියා ගමු. admission number අපි ඉංග්‍රීසියෙන් ලියමු. admission number තව උදාහරණයක්. admission number plus මොකක්ද උනේ එකේ තව shop id. ඒ වගේ admission number plus shop id. ඔය උදාහරණ දෙක ලියා ගමු. admission number plus shop id. හරි. ඔතන යටින් පුතේ තරු ලකුණක් දාලා ලියා ගන්න. තරු ලකුණක් දාලා ලියා ගන්න. ප්‍රාථමික සංයුක්ත ප්‍රාථමික යතුර දැක්වීමේදී සංයුක්ත ප්‍රාථමික යතුර දැක්වීමේදී එම ශේත්‍ර යටින් ඉරි ඇඳ දක්වයි. සංයුක්ත ප්‍රාථමික යතුර දැක්වීමේදී එම ශේත්‍ර යටින් ඉරි ඇඳ දක්වයි. එතකොට වගුවක නම් වගුවක සාමාන්‍ය සංයුක්ත ප්‍රාථමික යතුර දක්වනකොට මේ වගුවක් තියෙනවා නම් වගුවක පුතේ සාමාන්‍ය සංයුක්ත ප්‍රාථමික යතුර දක්වනකොට ඒක යටින් ඉරි අඳිනවා. උදාහරණයක් අපි හිතමු මේකේ සංයුක්ත ප්‍රාථමික යතුරක් නම් තියෙන්නේ අපි ලියනවා admission number මෙතන තියෙනවා shop id කියලා. id කියලා. එතන මේකේ යටින් පුතේ ඉරක් ඇඳලා තියෙනවා. අපිට පේපර් එකේ එහෙම ඉරි ඇඳලා දෙන්නේ නැහැ. එතන අපි නිකම්ම අඳුර ගන්න ඕනේ මොකක්ද කියලා. ඒ නිසා මේ සාමාන්‍යයෙන් ඔන්නෝම ඉරි අඳිනවා සංයුක්ත ප්‍රාථමික යතුර යටින්. අදාළ ශේත්‍ර දෙක යටින් ඉරි ඇඳලා තියෙනවා. ඒතර විභාගයේදී ඒක අහන්න පුළුවන් ඉරි ගහන පේපර් එක. එහෙම ඉරි අඳිනවද කියලා. එහෙම ඇහුවොත් ඔව්. සංයුක්ත ප්‍රාථමික යතුර යටින් අපි සාමාන්‍යයෙන් ඉරි ඇඳලා දක්වනවා. හරි අද අනිවාර්යෙන් පුතේ ගිය සතියේ රෙකෝඩින් එක දානවා. මේකත් එක්කම අද එක නම් දාන්න ගියාම ටිකක් කරදරයි. මොකද කොටස් කීපයක් එන්නේ. දැන් තව ටිකකින් ආයි ඔෆ් වෙයි. මොකද මේ සතියේ පුතේ පන්ති කරේ නැහැ අනිත් ඒවා ඔයාලගේ 10 සහ 11 වසර විතරයි වැඩිපුර කරේ. මම මේක zoom එක ගත්තෙත් නැහැ ඒක නිසා. මේ මාසේ. හරි. හරි අපි අනුමාත්‍රකාවක් ලියාගමු ආයිම. ආගන්තුක යතුර foreign key කියලා. ආගන්තුක යතුර තව විනාඩියකින් කට් වුණාම ආයි එන්න පුතේ කරදර වෙනවට sorry ඉතින් හොඳයි. ආගන්තුක යතුර foreign key ආගන්තුක යතුර එහෙම ලියාගමු. ආගන්තුක යතුර එතන යටින් අපි ලියමු ආගන්තුක යතුර කියලා. මම දෙන නිර්වචන තමයි මම මුලින් කියන්නේ. ඊට පස්සේ අර පොතේ තියෙන එකකුත් මම කියන්නම්. එක් වගුවක ප්‍රාථමික යතුර ලියමු. එක් වගුවක ප්‍රාථමික යතුර වගු අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට එක් වගුවක ප්‍රාථමික යතුර වගු අතර